ආයිබෝවන් මම ලක්ෂේනානායක අපි කර්මය පිළිබඳ විශ්වාසයක් තියෙන අය. හේතුඵලවාදයේ තුල අපිට මේ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා කියලා අපි විශ්වාස කරන අය. ඒ නිසාම නිතරම අකුසල යටපත් කරමින් කුසල් උපද්දවා ගනිමින් යහපත් ජීවිතයක් ගත කරන්න තමයි අපි උත්සාහය ගන්න ඕනේ. අදිස්ථානශීලී බව ඇති කර ගන්න ඕනේ. ඒ අනුවයි. එතකොට තමයි දුක නැති සැප ඇති ජීවිතයක් ලබන්න අපිට වාසනාවක් උපදින්නේ. අද මම මේ කියන්නේ ඊර්ෂ්‍යාව. තවත් කෙනෙකු ලබන සැප හමුවේ ඔබට ඒ දිරවා ගන්න බැරුව තරහවටපත් වී තරහව තුලින් මුදිතාව ඔබ වෙතින් පලා ගොස් ඊර්ෂ්‍යාවෙන් ඔබ කරන අයහපත් අකුසල් ක්‍රියාවන් නිසා ඔබට අත්වෙන විනාශයක විපතක මහතයි මං ඔබට අද මේ කියලා දෙන්න යන්නේ. ඔබ දන්නවා ඇති. ඔබ පිරිමි කෙනෙක් නම් හිතන්නකො මෙහෙම. ඔබ කසාද බඳින්න ඉන්න යුවතියගේ දෙපාවල කුෂ්ඨයක් හෝ දදයක් හෝ තිබුණොත් ඔබ ඇයව කසාද බඳිනවද? කවදාවත්ම නැහැ. සාමාන්‍ය කෙනෙකුගේ ලස්සන දිහා අපි බලන්නේ ඉස්සෙල්ලා මූණ. මූණෙන් පස්සේ බලන්නේ දෙපා. දෙපා අවලස්සන නම් අපිට යාව එපා වෙනවා. විශේෂයෙන් කුෂ්ඨයක් තියෙන කෙනෙක්, දදයක් තියෙන කෙනෙක්. මම මේ කියන්නේ යන කතාවක් ඒ වගේ දෙයක්. හැබැයි මේක ගෞතම බුදුරජාණන් වහන්සේ මේ ලෝකට පහළ වුණ සමයේ සිදු වුණු දෙයක්. හැබැයි මේ කතාව ඔදින් අහන්න මේ අර්ථය මනමින් පැහැදිලි කොට ගත්තොත් ඔබට මේ මනුස්ස ජීවිතයේ ඔබට තියෙන බොහෝ ශාරීරික ගැටලු වලින් ඔබට නිදොස් වෙන්න පුළුවන්. ඒන් නික්ම යන්න පුළුවන්. බොහෝම සද්ධාවන්ත පවුලක ඉපදුණු යුවතියක්. ධනෙ තියෙනවා. රුව හරිම ලස්සනයි. පඨවි ආපෝ තේජෝ වායු යන සංගත වලින් ඉපදුණු මේ රුව හරිම ලස්සනයි. කෙනෙකුට දෙපාරක් තුන් පාරක් හැරලා බලන්න පුළුවන්. ලස්සන ඇඟ පසඟා. ඇය අනුරුද්ධ මහා තෙරුන් වහන්සේගේ නැගණිය. අනුරුද්ධ මහා රහතන් වහන්සේ කියලා කියන්නේ අප ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ දිවස්ලාභීන් අතර අග්‍ර තනතුරටපත් වුණු මහරහතන් වහන්සේ. හැබැයි මේ නැගණියගේ ලස්සන රෝමත් නැගණියගේ එක කකුලක එක දෙපා වල එක කකුලක කුෂ්ඨයක් තිබුණා කවදාවත් හොඳ වෙන්නේ නැති. හරිම වේදනාවයි. තරහා ගන්න බෑ වේදනාව. මේ කුෂ්ඨය නිසාම ඇය බොහෝ වෙලාවට නිතර නිවසමයි සිටියේ. එළියට පහළට බහැලා යන්න බෑ. ඇයි මේ කුෂ්ඨය අනිත් අය දකී කියලා ලැජ්ජයි බයයි. මෙයින් බොහෝ පීඩාවට පත් වෙලා ඉද්දී දින අනුරුද්ධ මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ නිවසට පැමිණෙනවා. ගෙදර අය දැකලා යන්නේ. කන වැටෙනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේට තමාගේ නැගණියට සිදු වෙලා තියෙන දේ ගැන. ඇය බොහෝ දුකටපත් වෙලා ඉන්න විදිය සංවේගයටපත් වුණා අනුරුද්ධ මහරහතන් වහන්සේ. දිවස්ලාභීන් අතර අග්‍ර තනතුරේ ඉන්න නිසා අනුරුද්ධ මහරහතන් වහන්සේට හිතෙනවා මගේ නැගණියට මේ වගේ දදයක් කුෂ්ඨයක් එන්න තරම් ඒ තුලින් ශරීරෙට දැඩි පීඩාවක් ඇති කරන්න තරම් පෙර ආත්මය කරලා තියෙන අකුසලය මොකද්ද කියලා දිවස්ලාභීන් අතර අග්‍ර ගණයටපත් වුණු අනුරුද්ධ මහරහතන් වහන්සේ නැවත හැරී බලනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ දකිනවා පෙර ආත්ම භාවයක තමාගේ නැගණිය රාජකුමාරියක් රටේ රජතුමාගේ බිසවක්
මේ රටේ රජතුමාට බිසවරුන් දෙදෙනෙක් ඉඳලා තියෙනවා. මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියට වඩා අනිත් බිසවට ඒ ආත්මේ රජු ආදරය කරලා තියෙනවා. මේ ආදරය ඇහැට වැහි කදුරු වගේ වුණා මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියට. ඇය දුෂ්ට උපායක් කල්පනා කළා. කෙසේ හෝ මේ රජතුමාගේ බොහෝම හිතේසි ප්‍රියවන්ත බිසවව කැත කරන්න ක්‍රමයක්. එහෙම හිතලා කහබිලිය අරගෙන ඇය වැතරෙන සයනිය තුල කහබිලිය දාලා අතුල්වලා තිබ්බා. අනේ අර රෝම රජතුමාට ප්‍රිය බිසව ඇවිල්ලා තමාගේ සයනේ වැතිරුණා. අර කහබිලිය ටික ඔක්කොම ඇගේ ගෑවුණා. පළු දාලා මුළු ශරීරයම අවලස්සන වුණා. එදා එහෙම සිද්ධ වුණා. ඒ කරපු විපාකය අනුරුද්ධ මහරහත් වහන්සේගේ නැගණියට මේ ආත්මෙ ඵල දීලා. මොකද්ද? සුවනවන කකුලේ කුෂ්ඨයක්. කොච්චර විදුන් ගාවට ගිහිල්ලා වේදම් කරලා බේත් කළත් මේ කුෂ්ඨේ කවදාවත් සුව වෙන්නේ නැහැ. වේදනාවමයි ඇති වෙන්නේ. වේදනාව උහුල ගන්න බෑ. අන්න බලන්න. තමන් කරන අහිතවත් දේ අගුණ දේ තමාට නැවත ලැබෙන හැටි. එදා තවත් කෙනෙකුට ලැබෙන ආදරය ඉවසන්න බැරුව ගියා. ඇයි ඒ තමාට ලැබෙන්නේ නැත්තේ කියලා හිතුවා. ඒ වෙනුවෙන් ඇගේ පරිගන්න හිතුවා. ඇයව අවලස්සන කරන්න හිතුවා. අද මොකද වෙලා තියෙන්නේ? අද ඇය ලස්සනයි. නමුත් ඒ ලස්සන පෙන්වන්න පාරතොටක බැහැලා යන්නවත් බෑ. දැඩි වේදනාවක්. එදා කහමිඩිය ගහලා එදා බිසවට වේදනාව දුන්නා වගේම නිරන්තරයෙන්ම වේදනාවක් ඇති වෙනවා මේ කුෂ්ඨය තුලින්. සුවනෝන කුෂ්ඨයක්. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා මෙලෙස තම නැගණියනි මෙන්න මේ වගේ තමයි ඔබ අතින් අකුසලිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා ඔබගේ පඨවි ආපෝ තේජෝ වායු කියන මේ සංඝටක හතරෙන් ඇදලා තියෙන මේ ශරීරේ ලස්සන ඔබ නංවන්න ඔබ දාන රන් ආභරණ කනකර සියල්ලම එකතු කරලා ඒවා විකුණලා ඒ ලැබෙන මුදලින් අප සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ඇතුළු සංඝයා වහන්සේලාට දානයක් පිරිනමන්න කියලා. මේක එක සිතින්ම පිළිගන්නවා මේ නැගණිය. හිතන්න මේක පිළිගද්දිම බුද්ධ ඉතිහාසයේ කතාව තුළ කියවෙනවා මේ වේදනාව අඩු වුණා කියලා. රන් කරුවට ගිහිල් රන් ඔක්කොම බඩු විකුණලා මුදල් අරගෙන ඒ බඩු සම්පාදනය කරද්දී මේක මේ කුෂ්ඨයේ එන වේදනාව නැතිම වෙලා ගියා. දානෙනේ පිළියෙල කරලා අප ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලා ඇතුළු සංඝයා වහන්සේලාට පූජා කරද්දී මේ දදය කුෂ්ඨය නැත්තටම නැතුව ගිහිල්ලා රත්තරන් බොදු දෙපා යුවලක හිමිකාරියක් බවට පත් වුණා. මම මේ කතාව තුළින් ප්‍රිය පින්වත් මිතුරු මිතුරියන්ට කියන්න උත්සාහ කළේ තවත් කෙනෙකුගේ සැපක් නැති කරන්න ඔබ අදහසක් ගන්නවත් එපා තමන්ගේ මනසට. මනසට ආපු අදහසක් ආවොත් ඒ අදහස ක්‍රියාත්මක වෙන්න නම් දෙන්න මෙපා. එහෙම දුන්නොත් එදා අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණියට සිදු වූ විපාකයමයි ඔබටත් ලැබෙන්නේ. ඒ නිසා ඔබ දැනටමත් කුමක් හෝ
එවැනි හැම ඔබගේ ශරීරයේ හැම අව පහ ගැන්වෙන කුෂ්ඨයක් ඒ වගේ රෝග තත්ත්වකින් ඔබ පෙළෙනවා නම් ඔබට කොච්චර වෙදදුරුන් ගාවට ගිහිල්ලා බේත් කළත් ඒව සුව වෙන්නේ නැතිනම් පෙර ආත්ම අකුසලයේ එච්චරම බලවත් නම් වෙද්දු කරන බේතේ තුලින්වත් ලෙඩේ හොඳ වෙන්නේ නැහැ. එහෙනම් මේ රෝගය ඇති වෙන්න මූල නිදානය අකුසලයේ හොයාගෙන යන්න ඔබට මේ කතාව උදාහරණයක් විතර ගන්න පුළුවන්. උපකරණයක් විතර ගන්න පුළුවන්. ඒ නිසා ඔබ එදා අනුරුද්ධ මහරහතන් වහන්සේ නැගෙන්නට කිව් පරිදිම නැගණිය කැමති වෙලා රණ්ණාභරණ. අද යුවතියකගේ රණ්ණාභරණ කියන්නේ ජීවිතය හා සමානයි. මොනවා කිව්වත් තමන්ගේ රත්තරන් බඩුවක් තාම කාටවත් දෙන්න කැමති නැහැ. ඒක නැති වෙනවට කැමති නැහැ. උගස් කරනවට කැමති නැහැ. මන්ද සක්කා දෘෂ්ටියෙන් යුතුව තමන්ගේම කියලා අල්ලගෙන ඉන්නවා ඒක. ඒ මොකටද රණ්ණාභරණ තියෙන්නේ? තමාගේ ශරීරය ලස්සන කරගන්න. එහෙමනම් ඔබ මෙවැනිම රෝගයකින් මේ ආත්මේ පීඩා විඳිනවා නම් හැම අව පහගෙන වෙන කුෂ්ඨයකින් දදියකින් සමර සම්බන්ධ කවදාවත් සෝන වෙන රෝග තත්වයකින් ඔබත් පෙර ආත්ම භාවයක කාගේ හරි ලස්සනක් නැති කරන්න උත්සාහ කරලා ඇති. දුෂ්ට උපක්‍රම වල යෙදিলা ඇති. එහෙනම් ඔබට එකවතාවක්වත් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නැගණිය කලාසේ පින්කම අද සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ කෙනෙක් නොසිටියත් ඒ භාග්‍යවත රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සර්වත් ධාතුන් වහන්සේලා වැඩ සිටින රටක ඔබ ඉන්නේ. එහෙනම් රුවන්වැලි මහා චෛත්‍යරාජන් වහන්සේ අප ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ දෝණයක් සර්වත් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සතපු චෛත්‍ය ස්තූපය ළඟට ගිහිල්ලා ඔබගේ කාරණාව කියලා ඔබ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ මුවින් පිටගුණ ඒ උත්තරීතර වූ සී සද්ධර්මය ප්‍රගුණ කරමින් අපහට මාර්ගය පැහැදිලි කර දෙන සාරිපුත්ත මහ මොග්ගල්ලාන මහා කාශ්‍යප ආනන්ද අනුරුද්ධ මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැමිණ සංඝ පීතෘවරුන්ට දානයක් පූජා කරන්න ඔබට හැකි වේවි. එවැනි උපද්‍රවයකින් වේදනාවකින් ජීවිතය ගෙවනවා නම් එයින් නිදහස් වෙන්න. මන්ද රෝගයකින් සුව වෙන්න ඔබට පෙර ආත්ම කුසලයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ශ්‍රී ලංකාවේ ඉපදුණු අප ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය අවුරුදු 5000 පවතින මේ රට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සර්වත් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ රටේ ඔබට තවම ඉඩකඩ තියෙනවා. ඔබගේ වේදනාව නැති කරගන්න අප්‍රමාදීව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් අචල සද්ධාවකින් වැඩ කටයුතු කරන්න. සී සද්ධර්ම කෙරෙහි අචල විශ්වාසයක් අචල සද්ධාවක් ඇති කරගන්න. සී සංග්‍රහණය කෙරෙහි අචල විශ්වාසයක් සද්ධාවක් ඇති කරගන්න. ඔබ අහන බණ නැවත මෙනෙහි කරමින් ඔබගේ ජීවිතය නිවැරදි කරගන්න ඔබගේ ජීවිතයට ප්‍රායෝගික ලෙස එකතු කරගන්න. දාන මාන පින්කම් කරලා ත්‍යාගශීලී වන්න. එතකොට ඔබ අනිවාර්යයෙන්ම නිරතුරුවම නුවණින් සිහියෙන් සිටින ප්‍රඥාවෙන් යුක්ත කෙනෙක් බවට පත් වේවි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.